අධ්‍යයනයේ තොරතුරු පද්ධති ගැන සාකච්ඡා කරන ප්‍රශ්නෝත්තර වැඩසටහන. මෙතන අවුරුදු 10ක අපි ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරනවා. දැන් තොරතුරු තාක්ෂණය කියන එක වැදගත්ම එකක් නේ. ඒතකොට ව්‍යාපාර වලට බලපාන වැඩිම බලපාන එක තොරතුරු තාක්ෂණය. තොරතුරු තාක්ෂණය නැතුව දැන් ව්‍යාපාර කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. සාමාන්‍ය පොඩිම ව්‍යාපාර ආරම්භ විට අනිත් ඒවට හැම එකටම තොරතුරු තාක්ෂණය කියන එක හරිම වැදගත්. දැන් එතකොට මෙතනදී තොරතුරු තාක්ෂණය ගැන කතා කරද්දී ඕගොල්ලෝ දැන් මේව කරනවානේ. දැන් Facebook බලනවා, TikTok බලනවා, YouTube බලනවා. ඒ වෙන්නම් ඉතින් ඒව දැනගත්තයි කියලා තොරතුරු තාක්ෂණය එහෙම දන්නේ නැහැ. මොකද ව්‍යාපාර වලට තියෙන තොරතුරු තාක්ෂණය වෙනස්. ඔව් සමාජ මාධ්‍ය පාවිච්චි කරන අය ඔයගොල්ලෝ පාවිච්චි කරන විදිහ නෙමෙයි. සමාජ මාධ්‍ය ප්‍රචාරණයට නිෂ්පාදනය තමන්ගේ නිෂ්පාදනය පාරිභෝගිකයන් අතර ගෙන යාමට ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඇත්තටම මුදල් උපය ගන්න ක්‍රම මේ වැඩි කරන්න තමයි අන්තර්ජාලය පාවිච්චි කරන්නේ. දැන් ඒකට තොරතුරු තාක්ෂණය දැනගන්න ඒක ඔයගොල්ලෝ උනන්දු වෙන්න ඕන. දැන් අපි මෙතන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට යමු. දැන් මුලින්ම තියෙන්නේ 2019. අපි මුලටම යමු. මොකද්ද දත්තයි තොරතුරු කියන්නේ? තොරතුරු තාක්ෂණය දත්තයි තොරතුරුයි නැතුව මුකුත් කරන්න බෑ. මේක ක්‍රියාවලිය. දත්ත තියනවා ඊට පස්සේ දත්ත ක්‍රියාවලියක දානවා. ඒ කියන්නේ වර්ග කරනවා, තෝරනවා, සාරාංශගත කරනවා, ගණනය කරනවා. ඒ ක්‍රියාවලියක දානවා. ඊළඟට ආයෙත් නිමවුමක් විදිහට තොරතුරු එනවා. තොරතුරු ආවන් පස්සේ ඒක ගබඩා කරනවා. ගබඩා කරලා ප්‍රතිපෝෂණය කරලා ආයෙත් දත්ත විදිහට ඒක එනවා. මෙන්න මේ සංවිධානයේ තොරතුරු ක්‍රියාවලිය ඇතුළත තමයි අපි සාකච්ඡා කරන්නේ මේ. දැන් දත්තයි තොරතුරු සංසන්දනය කරන්න කියනවා 2019 පේපර් එකේ. අපි ඒකට යමු. දත්ත කියන්නේ මොනවද? දත්ත කියන්නේ ආදානය. ඒ කියන්නේ ඉන්පුට් කරන එකක්. දත්ත තේරුම් ගන්න අමාරුයි. ඔන්න දැන් ලියන්න ඕන දත්ත සැකසුමේදී දත්ත තොරතුරු බවට ක්‍රියාත්මක කිරීමේ මූලික පියවර තමයි දත්ත රැස් කිරීම. ඒ කියන්නේ දත්ත තමයි මූලිකම පියවර. ඒක දත්ත තමයි ඒ තොරතුරු ක්‍රියාවලියේ ආදානය කරන්නේ දත්ත. ඒක මුලින්ම කියන්න ඕන. ඊළඟට මොකද්ද? තීරණ ගැනීමට ඍජුව භාවිතා කරන්න පුළුවන්. තීරණ ගන්න ඍජුව භාවිතා කරන්න බෑ. දත්ත තීරණ ගන්න ඍජුව භාවිතා කරන්න බෑ. ඒ වගේම තොරතුරු තීරණ ගන්න ඍජුව භාවිතා කරනවා. අනිත් එක දත්ත එහෙම ගත්තම දත්ත වශයෙන් පවතින තෙක් වටිනාකමක් නොමැත. තොරතුරු වටිනාකමක් තියෙනවා. දැන් මේකේ මොකද්ද මේ කියන්නේ? දත්ත වශයෙන් පවතිනකොට වටිනාකමක් නැහැ. ඒ කියන්නේ දත්ත අවබෝධ කරගන්න. දත්ත ඇවිල්ලා සංසන්දනාත්මක විදිහට විශ්ලේෂණාත්මක විදිහට තීරණ ගන්න ප්‍රයෝජනෙ ගන්න බෑ දත්ත. මොකද දත්ත සංඛ්‍යාත්මක දත්ත, රූපමය දත්ත, චලන මගින් එන දත්ත ඒව තමයි ශ්‍රව්‍යමය දත්ත. මේව තමයි දත්ත. තොරතුරු කියන්නේ නෝගබෙන් ලාභ ශේෂපත්‍රය, ඒ මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශ, ඒ වගේම මේ විකුණුම් වාර්තා, ඒ වගේ පුරෝකථනයන් මේව තොරතුරු. දැන් මේ තොරතුරු ගන්න මේ දත්ත අරගෙන ක්‍රියාවලියක දාන්න ඕන තොරතුරු වලට. එතකොට දැන් දත්ත මේ ක්‍රියාවලියකට දාලා කරනවා නම් අන්තිමේදී බලන්න ඕන දත්ත විශ්ලේෂණය කරන්න බෑ. දත්ත වර්ග කරන්න පුළුවන් හැබැයි විශ්ලේෂණය කරන්න බෑ. තොරතුරු දත්ත විශ්ලේෂණය කළා අන්තිම පියවර තොරතුරු ඇවිල්ලා බෙදා හරින්න පුළුවන්. මෙන්න මේක තව වෙනසක්. තොරතුරු බෙදා හරින්න පුළුවන්, දත්ත වර්ග කරන්න පුළුවන්. මෙන්න මේ වෙනස්කම් ටික දැම්මනම් හොඳටම ඇති ඕගොල්ලෝගේ පේපර් එකේ. දත්තයි තොරතුරුයි ගැන මූලික හැඳින්වීමක් කරේ. මොකද අපේට හොඳ ප්‍රවේශයක් මේ පළවෙනි ප්‍රශ්نين එන්නේ 2019 පේපර් එකේ. ඊළඟ ප්‍රශ්නේ
දැනුම් සේවකයන් යන්න පැහැදිලි කර එවැනි සේවකයන් සඳහා උදාහරණ දෙකක් සපයන්න. දැනුම් සේවකයන් කියන්නේ ඉහළ අධ්‍යාපනයක්, ඉහළ තාක්ෂණික කුසලතාවයක්, ඉහළ සුදුසුකමක් ඇති වෘත්තිකයන්, ඔවුන් තොරතුරු ජනිත කරන පුද්ගලයන්. මේ දැනුම් සේවකයන් කියන එක තොරතුරු පද්ධතිවල දැනුම් කාර්ය පද්ධති අන්න ඒකෙදි තමයි එන්නේ ඔය දැනුම් සේවකයන් කියන සංකල්පය. දැනුම් සේවකයන් වෙනවා සමහරවිට ඉංජිනේරු, ගණකාධිකාරීවරු, ආකිටෙක්ලා, ඒ කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පීන්, වෛද්‍යවරුන්, ඒ වගේ ලොකු ශාස්ත්‍රවල ඉන්න කට්ටිය දැනුම් සේවකයන් වෙනවා. ඇයි මේගොල්ලන්ට විශේෂඥ දැනුමක් තියෙනවා මේ කරන එක සම්බන්ධයෙන්. එතකොට මේකේ එන දත්ත, මේකේ එන තොරතුරු එන්නේ හුඟක් වෙලාවට වෘත්තිකයන්ගේ, කියන්නේ white collar jobs කියලා තියෙන මානව සම්පත් විදිය බැලුවොත් වෘත්තිකයන්ගේ මේ වෙන්නේ මේ ඒ අලුතෙන් දැනුම ජනිත කරනවා, අලුතින් තොරතුරු ජනිත කරනවා, අලුතින් දත්ත ජනිත කරන්නේ මේ දැනුම් සේවකයන්. ඇයි ජනිත කරනවා කියලා කියන්නේ? දැන් තොරතුරු ගන්න අභ්‍යන්තර පාර්ශවයේ ඉන්නවා, බාහිර පාර්ශවයේ ඉන්නවා. එතකොට බාහිර පාර්ශවයෙන්, බාහිර සමාජයෙන් එන තොරතුරු තියෙනවා, මේ දත්තක් තියෙනවා. ඒක මේ කියන්නේ අයවැය වාර්තා, රාජ්‍ය බදු ප්‍රතිපත්ති ඒ වගේ තියෙනවා. දැන් දැනුම් සේවකයන් කරන්නේ ඇත්තම තමන්ගේ දැනුම පාවිච්චි කරගෙන ආයතනයේ ක්‍රියාවලිය කරගෙන යනකොට ඒකෙදි අපි කියමු උදාහරණයක් විදියට මෙන්න මේක ඔයගොල්ලන්ට ලේසි වටහා ගන්න. ආර්කිටෙක්ට් කෙනෙක් යම් කිසි කම්පැනි එක, කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එක ආර්කිටෙක්ට් කෙනෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක් නිවසක් හදනවා. නිවසක් හදුවම දැනුම් සේවක පද්ධතිය, ඒ කියන්නේ දැනුම් කාර්ය පද්ධතියේ එන එකක් අපි කියමු CAD එක, computer aided design කියලා තියෙනවා. අන්න ඒකෙන් නිර්මාණය කරන ත්‍රිමාන ගොඩනැගිලි, ත්‍රිමාන රූපය. මේ රූපය, ත්‍රිමාන රූපය නිර්මාණය කරනකොට මේකෙන් එන්නේ ඇත්තටම මොකක්ද එන්නේ? තොරතුරු ජනිත වෙනවා. මේකෙන් ජනිත කරනවා මොන හරි දෙයක්. ඒ කියන්නේ මේ දැනුම් සේවකයා මෘදුකාංග භාවිතයෙන් කරන්නේ ඒ තොරතුරු ජනිත කරන එක. අන්න ඒක දැනුම් සේවකයන්ගේ කාර්යභාරයක්. හරි. දැන් අපි ඊළඟ ප්‍රශ්නය යමු. තොරතුරු කළමනාකරන තාක්ෂණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දයි සඳහන් කරන්න. මේක නම් ඉතින් ආයතනයේ සතු පරිගණක තාක්ෂණය හා සංනිවේදන තාක්ෂණය මනමින් හසුරුවමින් තොරතුරු සම්පත් කාර්යක්ෂමව සඵලදායීව භාවිතා කරන ක්‍රියාවලිය තොරතුරු කළමනාකරණය. මතක තියාගන්න කළමනාකරණය කියන එනකොට කාර්යක්ෂමව සඵලදායීව භාවිතා කිරීමේ ක්‍රියාවලිය කියන එක හැමතිස්සෙම එනවා. දැන් මෙතනදී වෙනසක් වෙන්නේ අර කළමනාකරණයත් එක්ක වෙනසක් වෙන්නේ ආයතනයේ සතු පරිගණක තාක්ෂණය හා සංනිවේදන තාක්ෂණය මනමින් හසුරුවමින් තොරතුරු සම්පත් කාර්යක්ෂමව සඵලදායීව භාවිතා කිරීම තමයි වෙනසක් වෙන්නේ. ඒක කියන්නේ තොරතුරු පද්ධතියට අයිති එකක්. තොරතුරු තාක්ෂණයෙන් භාවිතයට ආයතනයේ ලැබිය හැකි වාසි. කොහෙන්ද පටන් ගන්න? ආයතන ලැබිය හැකි වාසි. ගොඩක් කාර්යක්ෂම තොරතුරු සංනිවේදන ක්‍රමයක් බිහි වෙනවා. එතකොට කාර්යක්ෂම තොරතුරු සංනිවේදන ක්‍රමයක් බිහි වෙනකොට සඵලදායීත්වය, ඵලදායීත්වය සේවකයන්ගේ වැඩි වෙනවා. වඩා නිවැරදි තීරණ ගන්න පුළුවන් ඉක්මනින් තීරණ ගන්න පුළුවන්. වඩා නිවැරදි තීරණ ගන්න පුළුවන්. ඊළඟට කාර්යයන් නිවැරදි විදිහට ගණනය කරන්න පුළුවන්. ලිපිකය කරන ලොකුවට තියාගෙන ෆයිල් ගොඩ ගන්න මේ සමහර ඉස්සර ඔෆිස් එකේම තියෙනවා. මොකද මාත් ඇත්තටම මේ තොරතුරු තාක්ෂණය ලංකාවට එන්න කලින් අපි මුලින්ම රාජකාරී කරනකොට උනත් ඒ කාර්යාලවල තිබුණා ඇත්තටම ෆයිල් ගොඩ තිබුණා ලොකු මේව දාලා කබඩ් වල දාලා. මේ කාලේ අපි අන්තිමට දැක්කේ අපි තමයි මේ කාලේ. එතකොට ෆයිල් එහෙම හොගාලා තියනවා අහස උසට මාලිගාව වගේ ගහලා තියෙනවා. දැන් මෙහෙම ගබඩා කරන්න ඕනේ නැහැ. අන්තිමේදී ඒ ගබඩා කරන්නේ නැතුව ලස්සනට ෆයිල් එකක ෆෝල්ඩර් එකක දාලා ඩිජිටල් ෆෝමැට් එකක දාලා ඊට පස්සේ ඒක බෑකප් කරලා තියාගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි තොරතුරු තාක්ෂණයෙන් මේකේ වාසි ආයතනයේ සැලසෙන වාසි. දැන් මෙතන දාව ඔයගොල්ලෝ ස්ලයිඩ් එකේ පේනවා
ක්‍රියාවලියේ සඵලතාවය සිදු කරගත හැකි වීම, නිමෝම් ගුණාත්මක භාවය ඉහළවීම, ක්‍රියාවලියේ කාර්යක්ෂම සිදු කිරීම, අවශ්‍ය සේවක සංඛ්‍යාව අඩු කරන්න පුළුවන්, සේවක පිරිවැය අඩු කරන්න පුළුවන්, තොරතුරු සඳහා ඉතා විශාල මේ ගබඩා ධාරිතාවක් පවත්වන්න පුළුවන්. හැබැයි මේ වැඩි ප්‍රමාණයක් එන්නේ නැතුව, ඒ කියන්නේ සර්වර්ස් ක්‍රියා ගන්න පුළුවන්. තරංගයට මුහුණ දිය හැකි වීම. ඒ වගේම පාරිභෝගිකයෝ එක්ක සංනිවේදනය කරන්න පුළුවන්. මේ වෙනත් භූගෝලීය කලාපවල ඉන්න පාරිභෝගිකයන් එක්ක සංනිවේදනය කරන්න පුළුවන්. ඒතකොට විකුණුම් වැඩි වෙනවා, නව දැනුම් ජනනය වෙනවා, අන්තර්ජාතික වෙළඳාමට ලෙහෙසියෙන් ප්‍රසාරණය වෙන්න පුළුවන්. ඕන කෙනෙක්ට ඉන්ටර්නෙට් එක තියෙනකොට ඕන කෙනෙක්ට බලන්න පුළුවන් වෙබ් ඇඩ්‍රස් එකකින් මේ පිටරට එක්කෙනෙක්ට උනත් ගන්න පුළුවන්. දැන් 2018 ප්‍රශ්නයකට යමු. ව්‍යාපාරිකයෙක් තම ව්‍යාපාරයේ කටයුතු සඳහා අන්තර්ජාලය භාවිතා කිරීමට අදහස් කරයි. අන්තර්ජාලය භාවිතා කිරීමෙන් අපගේ ආයතනය කටයුතු පහසු කරගත හැකි ආකාර 4ක් විස්තර කරන්න. නිෂ්පාදිත ප්‍රවර්ධනයේ පහසු වීම, විද්‍යුත් වාණිජ්‍ය කටයුතු සඳහා සේවක ආකර්ෂණයේ පහසු වීම, දත්ත ගබඩා කර ගත හැකි වීම, සංනිවේදන කටයුතු පහසුවෙන් ලබා ගත හැකි වීම, ව්‍යාපාර කටයුතු අධීක්ෂණය හා නියාමනය පහසු වීම, GPS තාක්ෂණය භාවිතා කරමින් ව්‍යාපාර කටයුතු පහසු කර ගන්න පුළුවන්. ජංගම සේවක පිරිසක් පවත්වාගෙන යන්න පුළුවන්. මේක ජංගම සේවක පිරිසක් ගැන මම දැන් පැහැදිලි කරන්නම් ඕගලොන්ට. ව්‍යාපාර කටයුතු බාහිර පාර්ශවයෙන් පවරා ගැනීම සිදු කළ හැකි වීම. කඩදාසි භාවිතය අවම කිරීම. මේක පරිසරයටත් හොඳයි. දැන් ගොඩක් අන්තර්ජාලයේ හින්දා විද්‍යුත් වාණිජ්‍ය, ඒ කියන්නේ ගෙවීම, ඒ වගේම ඇනවුම් කිරීම, ඒ වගේම ඒකට පාරිභෝගිකයෝ දැනුවත් කිරීම යන මේ සියල්ල විද්‍යුත් වාණිජ්‍ය ඇතුළත්. එතකොට වෙබ්සයිට් එකෙන්ම පාරිභෝගිකයන් මිලදී අරගෙන ඕඩර් කරගන්න එහෙම පුළුවන්. එතකොට මේක අරුණු විට සේවකයෝ ගැන සේවකයෝ අඩු වෙනවා කියලා කිව්වා කලින් ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ කියනවා සේවකයෝ తాවකාලිකව ගන්න පුළුවන්. සේවකයෝ පිට සේවකයෝ නව වැඩ කරනවා. මේක කියන්නේ ෆ්‍රීලාන්සින් concept එක කියලා. ෆ්‍රීලාන්සින් concept එකේ වෙන්නේ අතරම පිට සේවකයෝ. පිට සේවකයෝ ඔයගොල්ලෝ ගන්නවා. පිට සේවකයෝ ඔයගොල්ලෝ වැඩ දෙනවා පිට සේවකයන්ට කරන්න. ෆ්‍රීලාන්සින් සයිට් ගොඩක් තියෙනවා. ෆ්‍රීලාන්සින් සයිට් වලින් ගොඩක් ලංකාවේ ඉන්න කට්ටිය උනත් පිටරට වැඩ කරලා සල්ලි හම්බ කරනවා. මේක පැයට ගෙවන්නේ පැයට ඩොලර් 6 10 15 20 සමහරවිට පැයට ඩොලර් 150 200 300 එහෙම ගෙවන අවස්ථා තියෙනවා. ඒ ප්‍රවීණත්වය හැකියාව ඒකේ වැඩ මේ අනුව තමයි ඒක ගෙවන්නේ. එතකොට මේකේ తాවකාලික පදනම් මත සේවකයෝ තියා ගන්න පුළුවන්. මේ ෆ්‍රීලාන්සින් මේක කියන්නේ ප්‍රොජෙක්ට් එකක් හරි මොකක් හරි වැඩක් තියෙනකොට ඒ අදාළ වැඩේ විතරක් දීලා ඒ අදාළ පැය ගන්නට විතරක් ගෙවලා මේක කරන්න පුළුවන්. ආයතනයේට EPF EDF ගෙවන්න ඕනේ නැහැ. ඒක ආයතනයේ ලොකු අස්වැසිල්ලක්. මොකද සේවකයෝ අඩු ගාණකින් පඩි ගෙවලා මේක කරන්න පුළුවන්. ඉතුරු ගාණට පැය ගාණට ගෙවලා අවුට්සෝස් කරලා ගෙවන්න පුළුවන්. මෙන්න මේක තමයි මෙතනින් කියන්නේ. අපි දැන් ඊළඟ ප්‍රශ්නය යමු. තොරතුරු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ව්‍යාපාරයේ භාවිත කළ හැකි ආරක්ෂිත ක්‍රම කීපයක්. තොරතුරු පද්ධතියක් ආරක්ෂා කරන මොකද්ද කරන්න පුළුවන්? ආයතනයකට පුද්ගලයෝ තොරතුරු පද්ධතිය ආරක්ෂා කරන මුලම එක තමයි සිස්ටම් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් ඉන්නවා. ඇක්සස් කන්ට්‍රෝල් එකක් තියාගන්න. ඒ කියන්නේ ආයතනයේ තොරතුරු පද්ධතියට ඇතුල් වෙන්න පුළුවන්. ඒවන් බලන්න පුළුවන් පුද්ගලයන් දාන සීමිත සංඛ්‍යාවට විතරක් මේ ආයතන තුල වුණත්. ඒ කියන්නේ ආයතනයේ හැමෝටමත් බෑ. දැන් මූල්‍ය කළමනාකරණයේ පැත්තේ ආයතනයේ තියෙන මූල්‍ය තොරතුරු එහෙම ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකට විතරක් කන්ට්‍රෝල් වෙන්න ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ කියන්නේ මූල්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්න කට්ටියට විතරක් පේන විදිහට හදන්න පුළුවන්. වෙන පිට කට්ටියට යන්න බෑ. එතකොට ඒ එක තොරතුරු ගන්න එක පාර්ශවයන්ට ඒ තොරතුරු වෙන් කරනවා. ඒ එක පාර්ශවයන්ට විතරයි බලන්න පුළුවන්. පිටස්තර කට්ටියට බලන්න බෑ. එතකොට එහෙම හදිස්සියෙන්වත් මොන හරි දෙයක් වෙබ්සයිට් එකක් කියලා වෙබ්සයිට් එක වෙනස් කරන්න හරි මේව කරන්න හරි පිට කෙනෙක්ගේ උදව් ඕන නම් කෙලින්ම පිට කෙනෙක්ගේ එකක් දෙනවා. හැබැයි
ඒ අදාළ වෙනස් කරන කොටස විතරයි යාට දෙන්නේ. ඒකත් දෙන්නේ කාල සීමාවකට දෙන්නේ. ඒ කාල සීමාව ඇතුළත යා වෙනස් කරන්න ඕන. නැත්නම් ආයෙත් අවසරයක් ඉල්ලන්න ඕන. ඒකට පොඩි ටිකට් එකක් කියලා කියනවා. ඒ ටිකට් එකට තමයි ඒගොල්ලෝ වෙනස් කරන්නේ. ඒ කියන්නේ ආයතනයේ එච්චර තමන්ගේ තොරතුරු වලට කවුද ඇතුළත් වෙන්නේ කියන එක හරීම වැදගත් ආයතන. මූල්‍ය ආයතන විශේෂයෙන්ම. මොකද මූල්‍ය ආයතන වල තොරතුරු ගොඩක් රහස්‍යමයභාවය රකින්න හින්දා ඒ පාර්ශවයන් ආයතන ඇතුළේ ඉන්න පාර්ශවයන් උනත් ඉතාමත් සීමිත පාර්ශවයන් ගන්නකට තමයි ඒ තොරතුරු වලට කරන්න පුළුවන්. ඒ තොරතුරු පේන්නේ නැති විදිය තමයි කරන්නේ. එක access control එක කියන්නේ ආයතනයේ තොරතුරු වලට ප්‍රවේශ වීමට යම් සම්බාධක පවත්වනවා. දෙවෙනි එක මුරපද. මතක තියාගන්න මුරපද කියන්නේ හුඟක් වෙලාවට ආයතනයේ පරිගණකයේ හරි නැත්නම් ආයතනයේ සම්පූර්ණ එළියෙම එන සර්වර් එකේ හරි සිස්ටම් ඇඩ්මින් එකකින් සර්වර් එකේ හරි මුරපදයක් දානවා ආයතනයේ තොරතුරු වලට ගන්න කාටවත් අනිසි ලෙස ඇතුළත් වෙන්න බැරි වෙන්න ආයතනයේ තොරතුරු ආරක්ෂා කරන්න ඒ පුද්ගලයන්ගේ වැඩවල තොරතුරු ආරක්ෂා කරන්න දානවා මුරපදයක්. මුරපදයක් ගැන කියනකොට මුරපදවල් මතක තියාගන්න බර්ත් ඩේට් නම වාගේ අම්මගේ මැද නම ඒ වගේ ඒවා දාන්න එපා. හුඟක් වෙලාවට මුරපද අකුරු හොඳ මුරපදයක් අකුරු 8ත් 20ත් අතර ප්‍රමාණයක් ඒ වගේම අකුරුත් තියෙන්න පුළුවන් කැපිටල් ලෙටර්ස් සිම්පල් ලෙටර්ස් numbers symbols ඒවත් ඔක්කොමත් එක තමයි හොඳ මුරපදයක් වෙන්නේ. මම දැන් මේකත් එක්කම පැහැදිලි කරනවා තොරතුරු පද්ධති තියෙන පාඩමෙත් පොඩි කොටස් පැහැදිලි කරනවා. ඒකට ඔයගොල්ලන්ට පුළුල් අවබෝධයක් ගන්න පුළුවන්. ඊළඟට මොකක්ද? ෆයර්වෝල් එකක් කියනවා. ෆයර්වෝල් එකක් කියනවා. දැන් ඔයගොල්ලෝ බලන්නකෝ ස්ලයිඩ් එක. ෆයර්වෝල් එක. ජිමි පවුල්. හරි නියමටම ආයි ට්‍රාන්ස්ලේට් කරලා දිනවා. ෆයර්වෝල් එකක් තියෙනවා. ඊළඟට ඇන්ටි වෛරස් කියලා මේවා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිවෛරස් යොදා ගැනීම, උපස්ථ යොදා ගැනීම, බෑකප් එක, ප්‍රතිපත්තිය උපදෙස් සැකසීම පුහුණු කිරීම. මේක ෆයර්වෝල් එක කියන්නේ ඇත්තටම දැන් මෙහෙම. ආයතනයේ ඉන්ටර්නෙට් එකට යන්න පුළුවන්. ගොඩක් ආයතන වල ඉන්ටර්නෙට් එකට යන්න දෙනවා. සමහර ආයතන වල දෙන්නේ නැහැ. සමහර ආයතන වල දෙනවා. මේ ඉන්ටර්නෙට් එකට යනකොට අපි තොරතුරු ගන්න අපේ කේබල් එක හරහා හරි වයර්ලස් මේක හරහා සිග්නල් එක හරහා අපි ගිහිල්ලා අන්තර්ජාලයට පිවිසෙනවා. මේක අන්තර්ජාලයේ නෙමෙයි මේක හැකර්ස්ගෙන් ආරක්ෂා කරන්න ෆයර්වෝල් එකක් තියෙනවා. වෛරසුත් එන්න පුළුවන්. මේ වෛරස් වලින් ආරක්ෂා කරන්න ෆයර්වෝල් එකක් ඊළඟට ඇන්ටි වෛරස් ගාඩ් එකක් වගේ දේවල් දානවා. ෆයර්වෝල් එකකින් වෙන්නේ ඇත්තටම ඒ අනිසි එක්කෙනෙක් ආවන් පස්සේ ඒක ඇතුළත් වෙන එක මේව කියලා ගාලා එන්න බෑ. ෆයර්වෝල් එකකින් එළියට එන්න බෑ. මේ ඇතුළට යන්න බෑ. ඒ වගේම ඇන්ටි වෛරස් එකකින් වෙන්නේ උඟක් වෙලාවට ඇතුළට වෛරස් එකක් ආවොත් සමහරවිට ෆයර්වෝල් එකකින් ඉංගලේනවා. එතකොට ඇන්ටි වෛරස් මේකට අහු කරන්න ස්කෑන් කරලා හැමතිස්සෙම ඒ ඇන්ටි වෛරස් ගාඩ් එකෙන් ක්ලියර් කරනවා. Kaspersky, AVG, Norton antivirus කියලා තිබුණා. දැන් නම් ESET කියන එක තමයි හොඳම antivirus එක. ඒ වගේ antivirus තියෙනවා වෙළඳ පොලේ ගන්න. ඊළඟට ඕකේ පුහුණු කිරීම වඩාත් වැදගත් වෙනවා. පුහුණු කරනවා එකයි අනිත් එක තියෙනවා මේ ඒකේ ප්‍රතිපත්ති සම්පාදනයක් තියෙනවා. ඒ කියන්නේ ආයතනයක තොරතුරු සම්බන්ධයෙන් තොරතුරු කළමනාකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ තියෙනවා පාස්වර්ඩ් ඇත්තටම පාස්වර්ඩ් පාවිච්චි කරන්න හැටි තියෙනවා. පාස්වර්ඩ් එක අර වගේ චේන්ජ් කරන්න කියනවා. හැමතිස්සෙම මාරු කරන්න කියනවා. ටිකක් මේ හිතන්න බැරි පාස්වර්ඩ් එකක් ගන්න කියනවා. ඊළඟට වෙන කට්ටියට පාස්වර්ඩ් දෙන්න එපා කියනවා. ඊළඟට ආයතනයේ තොරතුරු print කරලා වෙන කට්ටියට දෙන්න third party එකකට, يعني තුන්වෙනි පාර්ශවයකට දෙන්න එපා කියනවා. ඒ වගේ ප්‍රතිපත්ති සමූහයක්, නීති රීති සමූහයක් හදනවා. මේවා ආරක්ෂා වෙන ක්‍රම. ඒ කියන්නේ ඔය අනිසි දේවල් වලින් ව්‍යාපාරයේ ඔය හැකර් වල මේ කට්ටියකින් ආරක්ෂා වෙන හොඳ ක්‍රම. දැන් ඊළඟ අපි මේකට යමු. දත්ත තොරතුරු සංසන්දනය කරමින් ඒවා අතර වෙනස්කම් ලියන්න.
දැන් වෙනස්කම අපි කලින් කතා කළා. ඒ හින්දා මම මේක පොඩ වෙනස්කම තමයි අරක යෙදවුමක් දත්ත තොරතුරු නිමවුමක්. තීරණ ගන්න තනිව තීරණ ගන්න තනි වටිනාකමක් නැහැ. වටිනාකමක් තොරතුරු වල තියෙනවා. ඊළඟට තීරණ ගන්න බෑ. දත්ත ඒ ආශ්‍රයෙන්ම තීරණ ගන්න බෑ. තොරතුරු වල තීරණ ගන්න පුළුවන්. මෙන්න මේ වගේ වෙනස්කම් ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් දත්ත ආතොරතුරු අපි කලින් කතා කරා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ආයතනයක මෙහෙයුම් මට්ටමකදී ගනුදෙනු සැකසුම් පද්ධතිය භාවිතා කළ හැකි කළමනාකරන ශ්‍රිත දෙකක් නම් කර ඒවා අයත් ගනුදෙනු සැකසුම් පද්ධති දෙක බැගින් සඳහන් කරන්න. ගනුදෙනු සැකසුම් පද්ධති. දැන් ගනුදෙනු සැකසුම් පද්ධති කියන එක TPS transaction මේ processing system එක. ඒකෙදි ගනුදෙනු සැකසුම් පද්ධතිය ඔයගොල්ලෝ නිකන් මේක ලොකුවට මේක හිතන්න එපා. හිතන්න රීටේල් සුපර් මාකට් එකේ ඔයගොල්ලෝ බඩු ගන්න ගියාම කැෂිය ගන්නවනේ. අර මේ කෝඩ් එක ඇල්ලුවා. ඒ කියන්නේ ඒක ඉන්පුට් එකක් විදිහට පාවිච්චි කරන කෝඩ් එක ඇල්ලුවා. අල්ලලා ඊට පස්සේ දානවා මේකට. මේ කම්පියුටර් එකට වැටෙනවා. ඒත් ඔබ මේකේ විස්තර මේ එක වැටෙනවා බාකෝඩ් එක රීඩ් කරලා. බාකෝඩ් එක QR කෝඩ් එක ඒ වගේ දේවල් අත්‍තරම රීඩ් කරන් පස්සේ ඒක වැටෙනවා සම්පූර්ණ විස්තර ටික. ඒ විස්තර ටික වැටුණාන් පස්සේ ඒකේ ප්‍රයිස් එක වැටෙනවා. ඒක ඇතුළත් කරනවා. ඊට පස්සේ මෙහෙම කරලා ලිස්ට් එක අරගෙන ඒකේ සේල් එක කරනවා. දැන් මේක තොරතුරු පද්ධතියක්. ඒ කියන්නේ දෛනික විකුණුම්. දෛනික විකුණුම් ඒ වගේම දැන් නිෂ්පාදනාංශයේ ගත්තම තොග මේ පාලනය තොග දෛනිකව තොග එන ගාන මේ තොග මට්ටම් තොග ද්‍රව්‍ය මිලදී ගන්න මේ ප්‍රමාණය ඒ වගේ නිෂ්පාදනාංශය වෙන අලෙවි කරන අංශය ඔය වගේ අලෙවි වාර්තා දෛනික අලෙවි වාර්තා ඒ වගේ එනවා. ඊළඟට ගිණුම් අංශ බැලුවම මුදල් පොත ආශ්‍රිතව සුළු මුදල් පොතේ මේ දෛනික සුළු මුදල් වියදම් ඒ වගේ දේවල් තොරතුරු පද්ධති වල අතුලත් කරන සමහරවිට එන ඉන්වොයිස් ඒ වගේ ඒවා ගිණුම් කරන අංශේ අතුලත් කරන මානව සම්පත් අංශය බැලුවොත් සේවකයන්ගේ පැමිණීම සේවකයන්ගේ දිනපතා පැමිණීම සේවකයන්ගේ වැටුප් ඒ වගේ දේවල් ඒ කියන්නේ දෛනිකව වැටුප් ගෙවනවා නම් ඒ වගේ දේවල් වලදී සේවකයන්ගේ මේක කරනවා. සේවකයන්ගේ පැමිණීම වගේම සේවකයන් රෝගා දවසකට නොපැමිණීම ඒව වාර්තා කරන එක ඒව දෛනික මෙහෙමින් වෙනවා. මේ මෙහෙයුම් ඒ පද්ධතියෙන් වෙන්නේ ඇත්තරම මෙහෙයුම් කළමනාකරණයට පහළ කළමනාකරණයට අයිති තොරතුරු ඒක දෙන එක. හුඟක් වෙලාවට තොරතුරක් කිව්වට මේකේ එන්නේ ඇත්තරම පද්ධතියේ දත්ත තමයි වාර්තා වෙන්නේ. දත්ත වාර්තා කරන එකක් විදිහට තමයි එන්නේ මෙතන. මේකේ මේ බලන්නකො නිෂ්පාදනාංශයේ ද්‍රව්‍ය ඇනුම් කිරීම මිලට ගැනීම ඒ වගේ දේවල් වැටුප් වාර්තා සැකසීම මානව සම්පත් අංශයේ පුහුණුව සංවර්ධනය මේ වගේ දේවල් එනවා ඔය ආයතනයක මෙහෙයුම් කියන්නේ ගනුදෙනු සැකසුම් පද්ධතියේ මේ වගේ දේවල් එනවා. දැන් ඊළඟට ව්‍යාපාරික දෛනික මෙහෙයුම් කටයුතු වල සම්බන්ධ තොරතුරු දැක්වෙන පහත වගුව ව්‍යාපාරාංශ දෙපාර්තමේන්තු සහ ගනුදෙනු සැකසුම් පද්ධති සැලකිල්ලට ගනිමින් අංක 1 2 3 4 යන ස්ථානවල අදාළ පිළිතුරු පමණක් ඔබගේ පිළිතුරට පත්‍රෙහි ලියන්න. හරි. මෙතන දැන් අපි බලන්න ඕන ව්‍යාපාර අංශය දිනනවා ගනුදෙනු සැකසුම් අංශය දිනනවා. එතකොට ව්‍යාපාර අංශය දැන් ද්‍රව්‍ය මිලට ගැනීම කියලා දිනනවා ගනුදෙනු සැකසුම් අංශය. ඔන්න දැන් අපි අර කලින් කතා කරපු එකේ එතකොට ගනුදෙනු මේ ද්‍රව්‍ය මිලට ගන්න මොකද? මිලට ගන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුව. ඔන්න මිලදී ගැනීමේ දෙපාර්තමේන්තුව කියලා කියන්න පුළුවන්. මානව සම්පත් එහෙම මේව කරනවා නම් මානව සම්පත් සේවකයන්ගේ දෛනිකව පැමිණීමේ වාර්තාව. ඒ වගේ කියන්න පුළුවන්. සේවකයන්ගේ පුහුණුවීමේ වාර්තා. ඒ වගේ කියන්න පුළුවන්. ඊට පස්සේ මිල කිරීම ගනුදෙනු සැකසුම් අංශයේ අලෙවි කරන අංශය වෙන්න පුළුවන්. ඊට පස්සේ ගිණුම් කියලා දිනවා. ගිණුම් එක අයවැය ගිණුම් අංශය නම් අයවැය ලේඛනේ ඒ වගේ මුදල් ගෙවීම සුළු මුදල් ගෙවීම ඒක ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. හොඳ තොරතුරක පැවතිය යුතු ලක්ෂණ 4ක් සඳහන් කරා. හොඳ තොරතුරක පැවතිය යුතු ලක්ෂණ මේ ගොඩක් තියෙනවා. හැබැයි මේ ටික මුලම ටික මතක තියාගන්න. එකක් සම්පූර්ණ වෙන්න ඕන.
හරි. තොරතුරක් සම්පූර්ණ වෙන්න ඕන. පූර්ණ භවකින් යුක්ත වෙන්න ඕන. දැන් ඔන්න ඔයාගෙන් අහනවා මැනේජර් කෙනෙක් අහනවා මට කියන්න බලන්න මේ ඔයාගේ සේල්ස් කොච්චරක් තියෙනවද කියලා. දවසේ සේල්ස් එහෙම ඔයා කොච්චර කරාද? අපි කාර් සේල් එකක මේකක් කියලා. හරි. මම සර් මේ මෝටර් බයික් එකක් විකුණුවා රුපියල් 30. ඊට පස්සේ තව මේ විකුණුවා මේ අර පොඩි අර මේ ටොයෝටා කාර් එකක් විකුණුවා ඒකේ රුපියල් 40 ලක්. මොකද වුනේ? පූර්ණ බවක් නැහැනේ. තොරතුරක් ගන්න. ඒ වගේ තමයි දැන් තොරතුරු මේ උදාහරණෙම නෙමෙයි. ඒ කියන්නේ සමහරලාක අවශ්‍ය ප්‍රශ්නෙට අවශ්‍ය පිළිතුර නැතුව වෙන පිළිතුරක් හරි නැත්නම් ඒක බාහිර පිළිතුරක් හරි ලබලා දීම ඒක හොඳ තොරතුරුක ලක්ෂණයක් නෙමෙයි. තව නිවැරදි වෙන්න ඕන. නිවැරදි වෙන්න ඕන. ඊළඟට යාවත් කාලීන වෙන්න ඕන. දැන් ඔයාගෙන් අද ඇහුවන් පස්සේ ඔයා අවුරුද්දකට කලින් ඒ කාලේ මං ගල්ලා දිනා කාර් 10ක් විතර විකුණලා දිනා. අයින් මතක නැද්ද සර් මිලියන් 10ක් විතර එක දවසෙන් අරගෙන දිනා. ඒක අදාළ වෙන්නේ අද ඒක. අදාළත් ඊළඟට. දැන් ඔයාගෙන් කාර් එකේ සේල් එක ඇහුවම අද මේ අර කාර් එකක් විකුණනවා කිව්වනේ. ඒකේ මේ ගාණ කීයද? ඔව් සර් මම ගත්ත බිත්තර 10ක් ගත්තා මේ ගෙදරට ගෙනියන්න. අදාළත්වයක් නැහැ නේ. බිත්තරයි කාරුයි අදාළත්වයක් නැහැ. අන්න ඒ වගේ තමයි අදාළත්වයක් තියෙන්න ඕන. අදාළත්වය තියෙන්න ඕන. සමානලාක දැන් වෙනම තොරතුරක් ඉල්ලනකොට මානව සම්පත් වල පැමිණීමේ වාර්තා ඉල්ලනකොට ඒකට මේ දෙන්න බෑ මේ පඩි ලේඛනය දෙන්න බෑ. අදාළත්වයක් තියෙනවා. මේ හතර වැදගත්. අදාළත්වය, නිවැරදි බව, පූර්ණ බව, යාවත් කාලීන වීම, ඊළඟට ඉතින් අමතරව විශ්වාසවන්ත භාවය. දැන් ඔය ස්ලයිඩ් එකේ තියෙනවා වගේ පිරිවැයවම වීම මේ ආරක්ෂිත බව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕන. ඒ කියන්නේ තොරතුර Tamanට ලැබෙන එක මේ දැන් හිතන්නකෝ මේ විද්‍යාත්මක පරීක්ෂණයක තොරතුරක් කියලා. එතකොට විද්‍යාත්මක වචන දාලා කළමනාකරුවාට දුන්නාන් පස්සේ කළමනාකරුවා ඒ ශාස්ත්‍රය සම්බන්ධයෙන් ප්‍රවීණත්වයක් නැත්තම් උඩවින් බලයි. නම්මශීලී වෙන්න ඕන. ඒ කියන්නේ මේ තොරතුරු තවත් දෙයකට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් මේතන 2016 ප්‍රශ්නයක් කරනවා ව්‍යාපාර ආයතනයක තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතයෙන් ලැබිය හැකි ප්‍රතිලාභ ආදරා. මේක අපි ඒක 2018 එකේ කතා කරා. අපි දැන් 2016 තව ප්‍රශ්නයකට යමු. කෙටියෙන් විස්තර කරන්න කියලා තියෙනවා විද්‍යුත් සම්මන්ත්‍රණය, පාඨ කතනය, හඬ කතනය, වීඩියෝ කතනය. මේ නම් ටික හොඳට විමසිල්ලෙන් බලන්න මොකද්ද මේකේ තියෙන්නේ කියලා. මොකද පාඨ කතනය, හඬ කතනය සමහරවිට ඔයගොල්ලන්ට ඉංග්‍රීසි එක ඊට වඩා මේ හුරුබුරුදු ඇති. ඒකින්ද සිංහල එකටත් අවධානය යොමු කරන්න සිංහල මාධ්‍යයෙන් කරන ළමයි. හරි. විද්‍යුත් සම්මන්ත්‍රණය විවිධ ස්ථානවල සිට පුද්ගලයා මුහුණට මුල්ලා සියලු දෙනා සම්බන්ධ කරමින් විද්‍යුත් ජාල ඔස්සේ විධිමත්ව සාකච්ඡා පැවැත්වීම. පාඨ කතනයේදී වෙන්නේ පාඨ මොකද? අන්තර්ජාලය භාවිත කරන පුද්ගලයන් තම අදහස් ටයිප් කරනවා. ටයිප් කළා අනෙක් පාර්ශවයේ වෙත යොමු කරනවා. එච්චරයි. හඬ කතනයේදී වෙන්නේ අතරම වොයිස් මේල් එක වගේ. අන්තර්ජාලය භාවිතයෙන් මයික්‍රොෆෝනය භාවිත කරමින් වාචික අදහස් සුමාරු කර ගැනීම. අර WhatsApp එකේ කරනවා, Viber එකේ කරනවා. මේ විද්‍යුත් සම්මන්ත්‍රණය, පාඨ කතනය ඔක්කොම මල්ටිමීඩියා ඇප් තමයි දැන් තියෙන්නේ. ඉතින් මේ සියල්ලම අපි WhatsApp, Viber, Imo ඊළඟට Zoom ඒවේ ඔක්කොම කරන්නේ ඕක තමයි. වීඩියෝ කතනය අදහස් සුමාරු කරගන්නා පාර්ශවයේ දර්ශනය වෙන ආකාරයට වෙබ් කැමරා භාවිත කරමින් ශබ්දයට අමතරව දර්ශනයද සුමාරු කරගනි. ඉතින් වීඩියෝ තොරතුරු පද්ධතියක ඇති උපාංග 4ක් කෙටියෙන් සඳහන් කරන්න කියලා තියෙනවා. මේකට ගොඩක් හිතේ ඉන්න ඕනේ නැහැ. වීඩියෝ තොරතුරු පද්ධතිය වුණත් ඔයා පරිගණකයේ වුණත් දාලා ඔයාට ඕන උදාහරණේ පරිගණකය. මගේ පරිගණකයේ Zoom මේක කරනවා නම් මට දුඩාංග ඕන.
දෘඩාංග කියනකොට තොරතුරු පද්ධතියක ආදානය කරන්න පිටදානය කරන්න ඒ ඉන්පුට් එකයි අවුට්පුට් එකයි පේන විදිහට තියෙන මොනිටර් එකක් මේ අතුරු පූර්වක් කියන්නේ කීබෝඩ් එකක් ඊළඟ මුසීකයක් කියලා කියනවා මවුස් මුසීකේ හරි එහෙම තියෙනවා ඒව තියෙන්න ඕන අන්තික මධ්‍යම සැකසුම් පද්ධතියක් තියෙන්න ඕන CPU එකක් තියෙන්න ඕන ප්‍රොසෙසර් එකක් තියෙන්න ඕන ඒ දෘඩාංගේ මේ වෙන්නේ. ඒතකොට දෘඩාංගේ නිකම්ම කම්පියුටර් එකක් තිබ්බයි කියලා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මුදුකාංග තියෙන්න ඕනේ. ඒතකොට පද්ධති මුදුකාංග, භාවිතා මුදුකාංග, ඊට පස්සේ උපයෝගිතා වැඩසටහන් ඒකට සපෝට් කරන විදිහේ ඒව තියෙන්න ඕන මේ මුදුකාංග. එතකොට දැන් පද්ධති මුදුකාංග කිව්වම ඒ අර දෘඩාංග ක්‍රියාත්මක කරලා පරිගණක වැඩසටහන් ක්‍රියාකරුට ක්‍රියාත්මක වෙන්න ඒකේ තොරතුරු ඇතුළත් කරන්න ඒ ක්‍රියාවලිය දත්ත ඇතුළත් කරන්න ඒ ක්‍රියාවලියට සහයෝගය දෙන්නේ ක්‍රියාවලිය කරන්න උදව් වෙන්නේ පද්ධති මුදුකාංගයක්. ඒ පද්ධති මුදුකාංගෙන් තමයි ඇත්තටම කම්පියුටර් එකට ජීවයක් දෙන්නේ. දැන් පද්ධති මුදුකාංග ගැන කතා කරනකොට පද්ධති මුදුකාංග ඇවිල්ලා Windows ඊළඟට Apple වල බැලුවොත් Mac OS එක අන්න ඒ වගේ පද්ධති මුදුකාංග තියෙන. ඒක මත තමයි දුවන්නේ ඔක්කොම වැඩසටහන්. හරි. ඊට පස්සේ භාවිතා මුදුකාංගේ ඒකේ උඩ දුවන ඇප්ලිකේෂන් එක ඇප්ලිකේෂන් දුවන ඔය Google Chrome ඉඳලා කියන්නේ search engine ඉඳලා සෙවුම් යන්ත්‍රේ ඉඳලා අනිත් හැම දෙයක්ම වදන් සැකසුම ඊළඟට Excel මේ ඔය ඔක්කොම දුවන්නේ Photoshop ඒ ඔක්කොම දුවන්නේ භාවිතා මුදුකාංග වල අර පද්ධති මුදුකාංග වලින් දාපු අඩිතාල මේ උඩ තමයි දුවන්නේ. දැන් මෙතනදී පරිගණක පද්ධතිය තුළ ඇති සියලු වැඩසටහන් සම්බන්ධ තොරතුරු වෙනවා. ඒක මුදුකාංග විදියට දාන්නවා. ඊළඟට ජීවාංග කියන්නේ අතන මේ තොරතුරු පද්ධතිය පරිහරණය කරන භාවිතා කරන තැනත්තා ජීවාංග විදියට කියන්නේ පරිගණක වැඩසටහන් කරු කියලා. ක්‍රියාපටිපාටි නම් තොරතුරු පද්ධති කාර්යයන් උපාංග පාලනය වන සම්මුතීන්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක කමාන්ඩ් එක ප්‍රසිද්ධියකට වඩා කමාන්ඩ් එක තමයි මේක ඇත්තටම මේ වෙන්නේ. ඒකේ ඒ කමාන්ඩ් මත තමයි මේක දුවන්නේ මුදුකාංග උනත් අපේ ඉන්පුට් එක දුවන්නේ ඒක. ස්ථිරාංග කියන එක ගොඩක් කට්ටියට මේ වැඩි එහෙම ඔළුවට එන්නේ නැහැ. ඒක දෘඩාංග පාලනයට යොදා ගන්න මුදුකාංගය. මේක ඔයගොල්ලන්ට තවත් ලියන්න පුළුවන්. දෘඩාංග පාලනයට යොදා ගන්න මුදුකාංගයක්. ඊට අමතරව මේකේ ස්ථිරාංගවල මේකක් තියෙනවා. ස්ථිරාංගවල ඒ දෘඩාංගේ විද්‍යුතේ නැති වුණත් ඒ මුදුකාංගෙන් කරපු වැඩ ඒව තව මතුවට ඒක සේව් වෙලා ඒ කියන්නේ ඒක ආරක්ෂිතව තොරතුරු ආරක්ෂිතව ආයෙත් නැවත ගන්න පුළුවන් විදිහට තියෙනවා. ඒ කියන්නේ IC මයික්‍රොචිප් වල ඒක ෆර්ම්වෙයාර් එක විදිහට අපිට නිර්වචනය කරන්න පුළුවන්. ඒ විද්‍යුතේ නැති වුණත් ඒ තොරතුරු ගබඩා වෙලා තියෙන මේකක් විදිහට තමයි ෆර්ම්වෙයාර් කියන්නේ. ව්‍යාපාර සඳහා දැනුම ආර්ථිකයේ ප්‍රයෝජනවත් වන ආකාර 4ක් පැහැදිලි කරන්න. එතකොට ඒකෙදිත් අර තොරතුරු බහුල වෙනවා. වඩා නිවැරදි තීරණ ගන්න පුළුවන්. ආයතන හා පුද්ගලයන් අතර දැනුම හුමාරු කර ගන්න පුළුවන්. ව්‍යාපාර සංනිවේදන ක්‍රියාවලිය පහසු වෙනවා. අන්තර්ජාතික වෙළඳාම් ප්‍රසාරණය වෙනවා. ඊළඟට පිළිවෙලවම වෙනවා. අර අපි කියපු දේවල් ටික ආයෙත් වෙනවා. ව්‍යාපාර අවශ්‍යතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. තරංගකාරීත්වයේ සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. 2015 ප්‍රශ්න පත්‍රයේ තොරතුරු පද්ධතියේ භාවිතා වෙන ස්වභාවය අනුව පහත බගුව මගින් දැක්වෙන 1 2 3 4 5 6 7 8 යන ස්ථානවල අදාළ පිළිතුරු පමණක් ඔබේ පිළිතුරු පත්‍රයේ ලියන්න. දැන් මෙතන එකට එන්නේ ගනුදෙනු සැකසුම් පද්ධතිය. මේ වෙනවනේ ගනුදෙනු සැකසුම් පද්ධතිය තොරතුරු පද්ධති වල අර දෛනික කටයුතු කියන එකෙන් ඔයගොල්ලන්ට මේකක් ගන්න පුළුවන්. එතකොට උදාහරණ ඔකේ දෙක දෛනික කටයුතු ඕන එකක් විකුණුම් වාර්තා සේවකයන්ගේ පැමිණීම ගන්න පුළුවන්. ඒතර 3 දැන් දැනුම් හා කාර්යාල ස්වයංකරණය. එතකොට උතන්දී එන්නේ ඇත්තටම දැනුම හා කාර්යාල ස්වයංකරණය වෙනකොට තොරතුරු බෙදා ගැනීම හරි පරිභෝජනය තමයි අවශ්‍ය වන්නේ කුමක් සඳහාද කියන තැනට එන්නේ.
4යි උදාහරණයක් විදිහට ඕනම් වදන් සැකසුම නැත්නම් ප්‍රතිරුප්පු සැකසුම මේ ප්‍රතිරුප්පු මුදුකාංගේ එහෙම දාන්න පුළුවන්. මේකේ අනිත් එක තියෙනවා පහ ඇත්තටම කළමනාකරණය සැලසුම් හා පාලනය ඒ වගේ දේවල්කට එන්නේ සංවිධාන මට්ටම කළමනාකරන මට්ටමට. එතකොට ඒකේ මේකක් විදිහට දාන්න පුළුවන් 6 සැලසුම් හා පාලනය කරන්නේ ඉතින් අයවැයක් බලලා කාලීන වාර්තා බලලා කරනවා. ඊළඟට තව එකක් එනවා උපායශීලීයකට එනවා එකක් එනවා ඒකේ තොරතුරු පද්ධති උපායශීලී වෙනකොට හැමතිස්සෙම මතක තියාගන්න විධායක උපකාරක පද්ධති. උපාය මාර්ගික තීරණ ගන්න තමයි ගන්නෙ. එතකොට මේකේ 7යි 8යි මේ විදිහට පිළිතුරු එනවා. මේ ඊළඟ සයිඩ් එකේ පෙන්නන්නේ ඇත්තටම ඔය තොරතුරු පද්ධති ඒ කළමනාකරන මට්ටම් වලට බෙදලා තියෙන හොඳ මේ ඒකේ උපසටහනක් පෙන්නන්නේ. මේකත් හොඳට ඔළුවේ මතක තියාගන්න. මොකද මේ විදිහට තමයි බෙදෙන්නේ. හැබැයි උතර තියෙන කළමනාකරන මට්ටමේ ව්‍යාපාර බුද්ධි තොරතුරු කියලා. ව්‍යාපාර බුද්ධි තොරතුරු මම ඔයගොල්ලන්ට සිලබස් එකෙන් පිට දෙයක් කියන්නේ. දැන් ඔකේ තියෙනවානේ තීරණ උපකාරක පද්ධති, විධායක උපකාරක පද්ධති. විධායක උපකාරක පද්ධති උපක්‍රමික මට්ටමේ. අරක කළමනාකරන මට්ටමේ තියෙනවා. මේ දෙකම දැන් නැහැ. දැන් ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධති කියලා තියෙනවා මධ්‍යම කළමනාකරණයටයි උපක්‍රමික මට්ටමේ කට්ටියටයි පාවිච්චි කරන්න පුළුවන් විදිහට ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතියක් මේවා. සමහර වෙලාවකට ලොකු කම්පැනි වල IBM එකේ Watson වගේ artificial intelligence program වලට يعني semi structured artificial intelligence program වලට මේ තොරතුරු පද්ධති ඇතුළත් වෙනවා. ඒකෙදි ව්‍යාපාර බුද්ධි තොරතුරු පද්ධතියක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක උපක්‍රමික ලෙවල් එකේ ගන්න පුළුවන්. කළමනාකරණය ඉඳලා මධ්‍යම කළමනාකරණය උනත් ඒක පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. දැන් අපි ඊළඟ එකට යමු. පද්ධති මුදුකාංගයි යෙදවුම් මුදුකාංගයි අතර වෙනස. දැන් මතක තියාගන්න මුදුකාංග කියන්නේ දෘඩාංග වල දුදාංග භාවිතා කරගෙන පරිගණකේ ක්‍රියාත්මක කරලා ඒකෙන් අර තොරතුරු ගන්න ඒකේ මූලික දේ තමයි මුදුකාංග වලින් කරන්නේ. ඒ කියන්නේ දෘඩාංග විතරක් තිබුණොත් පරිගණකයේ ජීවයක් නැහැ වගේ. ඒක මතක තියාගන්න. දැන් අපි බලමු පද්ධති මුදුකාංග කියන්නේ මොකක්ද කියලා. පද්ධති මුදුකාංග යනු පරිගණකයේ සතු සියලුම උපකරණ හා කොටස් පාලනය කිරීම සඳහා සකසා ඇති වැඩසටහනක් වෙනවා. යෙදවුම් මුදුකාංග කියන්නේ පරිගණක පද්ධතියේ දත්ත සැකසීම කටයුතු සිදු කරන මට භාවිතා කරන මුදුකාංග වෙනවා. පද සැකසුම, පැතුම් පැකේජ්, ගිණුම්කඩ පැකේජ්, පරිගණක අක්ෂර සංයෝජන, ඒ කියන්නේ ඩෙස්ක්ටොප් පබ්ලිෂින් මේ පැකේජ්, ඒ software පැකේජ් ඒ වගේ තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට අපිට Windows ගන්න පුළුවන් software එක පද්ධති මුදුකාංගයක්. OS මේ Apple iPhone වල OS X කියලා එකක් තියෙනවා. Windows වලට Windows 10 වගේ OS X තියෙනවා. ඒ වගේ මේවා පද්ධති මුදුකාංග. මේ පද්ධති මුදුකාංග වලින් තමයි අත්‍තරම හાર્ඩ්වෙයාර් එක ක්‍රියාත්මක වෙලා ඒක අපිට දත්ත තොරතුරු ඇතුළත් කරන්න පිට දාන්න කරන්න විදිහට ඒක සැකස්ම හදලා දෙන්නේ. ඒ කියන්නේ දෘඩාංග ක්‍රියාත්මක කරවන්නේ මේ මුදුකාංගෙන්. ඒකෝට තමයි කම්පියුටර් එකක තියෙන්නේ. කම්පියුටර් එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මේ දෙක තිබුණා. දැන් යෙදවුම් මුදුකාංග කියන්නේ මේක කම්පියුටර් එක කියන්නේ කම්පියුටර් එක ක්‍රියාත්මක වෙන්න අත්‍යවශ්‍ය නැති වුණාට කම්පියුටර් එකෙන් කරන්න කියන්නේ පරිගණකයෙන් කරන්න එක එක විශේෂ කාර්ය සඳහා word number සමහරවිට word එක පද්ධති මුදුකාංගයත් එක්ක එනවා. මේකේ පැකේජ් එකේ හැබැයි අපි කියමු Photoshop ඒ වගේ දේවල් විශේෂ කාර්යයන් කරන්න මේක හදලා තියෙනවා මුදුකාංග. විශේෂ කාර්යයන් කරන්න දැන් වීඩියෝ එඩිටින් නම් වීඩියෝ එඩිටින් මේකේ වීඩියෝ එඩිටින් Adobe එකේ මේ වීඩියෝ එඩිටර්ස් ඒව අනිත් එක Photoshop Illustrator වගේ graphic designing software ඒ වගේ එක 3D animations වලට
එක software තියෙනවා එක විශේෂ කාර්යයන් සඳහා. මේව ඇත්තටම පරිගණකයේ අත්‍යවශ්‍යම නැහැ. හැබැයි පරිගණකයේ ක්‍රියාත්මක වෙදී ඒ අවශ්‍ය දේවල් කරන්න මේ software තියෙනවා. යෙදුම් මුදුකාංග. බස් ජාල, තාරකා ජාල. මේක එන්නේ තොරතුරු පද්ධතිවල නෙට්වර්කින් පැත්තට තමයි අයිති වෙන්නේ. ජාල, පරිගණක ජාල පැත්තට අයිති වෙන්නේ. පරිගණක ජාල දැන් ඔයගොල්ලෝ අපි කතා කරා ඒ කියන්නේ තොරතුරු පද්ධති ගැන මේව කරනකොට තොරතුරු පද්ධති පාඩම ගැන අපි බලනකොට ඒකේ තියෙනවා PAN, personal area network, LAN, local area network, මේ MAN නාගරික සීමා අතර ඒ කියන්නේ metropolitan area network, ඊළඟට මේ world wide web එකේ ඉඳලා කතා කරා සම්පූර්ණ ඔය. දැන් මේ local area network ගැන කතා කරනකොට මෙන්න මේ තොරතුරු පද්ධතිය බිහි වෙන තොරතුරු පද්ධතිය හැදෙන හැටි තමයි මේ ජාලයන් වලින් වෙන්නේ. බස් ජාල, තාරකා ජාල, මුදු වගේ ජාල, ඒ කියන්නේ ring topology කියලා කියනවා, bus topology කියනවා, star topology කියනවා, mesh topology කියනවා. එක topologies තියෙනවා. ඒ කියන්නේ එක මේකේ ජාලයන් සකස් වෙලා තියෙන ආකාරයක් තියෙනවා. දැන් මේ බස් ජාලයක් කියනකොට බස් එකක් තියෙනවා නෑ. බස් ජාල පාවිච්චි කරන්නේ බොහොම පොඩි ආයතන. පරිගණක 5ක් 6ක් ඒ වගේ තියෙන ආයතන. මොකද ඒකට තමයි සාර්ථකව. මොකද බස් ජාල කරන්න එකක් අඩු පිළිවෙලක් කරන්නේ. එච්චර පිළිවෙලක් කියන්නේ බස් ජාලයක් කරන්න. මොකද එක කේබල් එකකින් කනෙක්ට් කරලා අනිත් කම්පියුටර් එකට කනෙක්ට් කරනවා. අනිත් එක කම්පියුටර් එකක් මොකක් හරි මධ්‍යම කේබල් එක කියන්නේ ප්‍රධාන කේබල් එක නැතුව වෙන කනෙක්ෂන් එකක් නැති වුණොත් ඒ කම්පියුටර් එක විතරක් යන කනෙක්ෂන් එකක් නැතුනොත් අනිත් ඒවා එහෙමම ක්‍රියාත්මක වෙනවා. මේ බස් ජාලවල තියෙන මේ වාසි. හරි. එතකොට දැන් මේ හැබැයි අවාසි තියෙනවා. මම කිව්ව පොඩි ආයතන තියෙනවා කියන්නේ. පොඩි ආයතන කරන්නේ මොකද මේක එන්න කම්පියුටර් එක ඇඩ් කරන තව එකක් ඇඩ් කරන මේ ලේසි නෑ. ඇඩ් කරන්න අමාරුයි. එකක් අවාසියක්. අනිත් එක කම්පියුටර් එකක් ඇඩ් කරන්නේ පද්ධතියට අමාරු වගේම ඒ කම්පියුටර් එක ඇඩ් කරනවා වගේම ඇඩ් කරනකොට ඒ සංනිවේදනයේ අකාර්යක්ෂම වෙනවා. ඒ කියන්නේ ස්ලෝ වෙනවා. ඉන්ටර්නෙට් තිබ්බොත් ස්ලෝ වෙනවා. කම්පියුටර් එකක් ඇඩ් කරන්න ස්ලෝ වෙනවා. මොකද ප්‍රධාන එක කේබල් එකක් කරා තමයි යන්නේ. ඒතකොට තියෙන බෑන්ඩ්විඩ්ත් එක තියෙන කියන්නේ කැපැසිටි එක අඩු වෙනවා. දැන් මේකේ බස් ටොපොලොජි එක ඔයගොල්ලෝ නිර්වචනයක් විදිහට ගත්තොත් සියලු පරිගණක පොදු පරිපථ සම්බන්ධ වනසේ ස්ථානගත කර ඇති ජාලය බස් ජාලය. ජාලයට සම්බන්ධ එක් පරිගණකයක් ක්‍රියාවට හේතු වූ සමස්ත පද්ධතිය අක්‍රිය නොවන අතර සම්බන්ධ වෙන ප්‍රධාන කේබලයේ ක්‍රියාවිරහිත වීම නිසා පද්ධතියම අක්‍රිය වෙන්න පුළුවන්. දැන් මේ බස් ජාලයේ මම පෙන්නනවා දැක්කනේ නෙට්වර්ක් එකේ එකක් ගිය ගමන් මොකක්වත් වෙන්නේ අනිත් ඒවට. ඒ කම්පියුටර් වල විතරයි වෙන්නේ. හැබැයි අනිත් එක ගිය ගමන් මුළු මේන් ලයින් එක ගිය ගමන් ඒ සමස්ත පද්ධතියම ඉවරයි. තාරකා ජාලය. දැන් මේක තරුවක් වගේ නේ. මේකෙදි එක් මධ්‍ය පරිගණක කේන්ද්‍රයක් සෙසු පරිගණක සම්බන්ධ කොට සැදුම්ලක් ජාලයක්. මධ්‍ය පරිගණකයේ ක්‍රියාවිට හිත වුවොත් අනෙක් පරිගණක සමග තොරතුරු හුවමාරු කරන්න බෑ. දැන් මේක ඇත්තටම එක හබ් එකකින් වෙන්නේ හුඟක් වෙලාවට එක හබ් එකකින් හැම කම්පියුටරෙම ඇක්සස් කරන්න පුළුවන්. මේක තමයි ඒකේ තියෙන වාසිය. හැබැයි ඔගේ අවාසියක් තියෙනවා. අවාසිය තියෙන්නේ ආරක්ෂිත නැහැ. එක හැකර් කෙනෙක්ට එක මේ හබ් එක ස්විච් හබ් එක ඔගේ රවුටර් එකේ ස්විච් හබ් එක අල්ලගත්තොත් හැකර් කෙනෙක්ට සම්පූර්ණ ජාලයම එයාට අඩබඩ කරන්න පුළුවන් එකක්. අනිත් එක දැන් මේක ක්‍රමය කරද්දී ටිකක් පිළිවෙලක් යනවා. ලොකු පිළිවෙලක් යනවා. හැබැයි මේ ක්‍රමය කරද්දී අනිත් එක ගොඩක් වෙලාවට එක තැනකට මේ වෙලා තියෙන කේන්ද්‍රගත වෙලා තියෙන හින්දා එතන ස්විච් අප් එකේ අවුලක් වුණොත් මුළු ජාලයම යනවා.
දැන් මේක සාමාන්‍ය මේ ටිකක් විශාල ආයතනවල වල මේක කරනවා. මොකද ඒකට බෑකප්ුත් තියෙනවා, බෑකප් ස්විච් අප් එහෙම තියෙනවා. ඒක හින්දා ඒ වගේ ස්ටාර් ටොපොලොජි එකක් විදියට ටිකක් ලොකු ආයතන කරනවා. ඒකෙදි වෙන්නේ එක මේකකින් වෙන හින්දා, හබ් එකකින් වෙන හින්දා මේකේ අනවශ්‍ය ස්ලෝ වීමක් වෙන්නේ කම්පියුටර් ලේසියෙන් එකතු කරගන්න පුළුවන් නෙට්වර්ක් එකට. පරිගණක තමන්ගේ ජාලෙට ඉක්මනින් ලේසියෙන් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම පරිගණක එකතු කරයි කියලා ස්ලෝ වෙන්නේ නැහැ.